හැමෝම අවධානයෙන් බලා ගන්න. මේක ටිකක් අමාරු කොටසක්. රුපියල් 30000ක භාණ්ඩ 50000කට ණයට විකිණීම. මේ සමීකරණයට දාන විදිහ කියන්නේ රුපියල් 30000ක භාණ්ඩ 50000කට ණයට විකිණීම. මේකට දාන විදිහ මයික් එකක් ඔන් කරලා කියන්න කවුරු හරි. දන්නේ නැද්ද කවුරු? පිරිවැය 30000ක භාණ්ඩ 50000කට ණයට විකුණනවා. කොහොමද මේ සමීකරණයට දාන්නේ? වත්කම් වලින් අඩු වෙනවා වගකීම් වලට 50000ක් එකතු වෙලා හිමිකමට 20000ක් එකතු වෙනවා. නතා සායි කියන්න බලන්න. වත්කම් වලින් 30000ක් අඩු වෙනවා. හරි. වගකීම් වලට 50000ක් එකතු වෙනවා. හරි. හිමිකමට 20000ක් එකතු වෙනවා. බැලන්ස්ද බලන්න. සර් ඔව්. වත්කම් වලින් 30000ක් අඩු වෙනවා. වත්කම් වලට 50000ක් එකතු වෙනවා. හිමිකමට 20000ක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ කෑල්ල එන්න ඕනි කියන්නේ මෙතනට කියන එක නේද ඔය කියන්නේ? ඔව් සර්. නතාෂාගේ මොකද්ද වැරද්ද උනේ? ණය ගැතියෝ කියන්නේ වත්කම්. ණයට වික්කම ණය ගැතියෝ බිහි වෙන්නේ ණය ගැතියෝ කියන්නේ වත්කම්. වත්කම් වැඩි වෙනකොට තමයි මේ වත්කම් වලට එකතු කිරීමේ ලකුණු දැම්මියක්. වගකීම් වෙන්න නම් අපි ගෙවිය යුතු වෙන්න ඕන. මේ වෙලාවේ අපිනේ ණයට වික්කේ අපිටනේ ලැබෙන්න ඕනේ. ඒතර අපිට ලැබෙන්න ඕනේ කියන්නේ අපේ ණය ගැතියෙක් වැඩි වෙනවා. ණය ගැතියෝ කියන්නේ වත්කම් වැඩි වෙනවා 50000යි. මේ බලන්න 30000ක බඩු 50000ට වික්කේ. අපේ 30000ක බඩු ටික දෙනවා යාට. එතකොට දීපු ගමන් අපේ 30000ක භාණ්ඩ තොගේ මොනවා වෙනවද? අඩු වෙනවා. ඒ තොගේ අඩු වෙලා ණය ගැතියෝ වැඩි වෙනවා 50000. එහෙනම් අපේ වත්කම් නැවත වැඩි වෙනවා 50000. එතකොට 30000ක බඩු 50000ට වික්කා කියන්නේ ලාභය තියෙනවා 20000. දැන් අවධානයෙන් බලා ගන්න. දැන් මේවා අපි දැන්ටත් කරපුවානේ මේ. නමුත් වෙනත් කොටසකට මේ යන්න හදන්නේ බලා ගන්න. 30000ක බඩු 50000ට වික්කා. ලාභය තියෙනවා 20000. සචිනි මයික් එක ඔන් කරන්න පුතා. සචිනි තීක්ෂණ. සර් මට කියන්න මේ භාණ්ඩ ටික ආපහු එව්වොත් අපි මේ ණයටනේ වික්ක තරුව. මේ ණයට වික්ක බඩු ටික ආපසු එව්වොත් මේකට කොහොම දාමුද? මීට කලින් මං කියා දීලා නෑ. බය වෙන්න එපා. උත්තරයක් දෙන්න. මේ ණයට වික්ක බඩු ටික ආපහු එවනවා අපිට. කොහොම දාමුද? සර් ආපහු කියන්නකෝ. මෙතන තියෙනවා රුපියල් 30000ක භාණ්ඩ තොගයක් 50000කට ණයට වික්කා. ලාභය 20000ක් අපි හිමිකමට දාලා තියෙන්නේ. දැන් ඔය ණයට වික්ක බඩු ටික ඒ ගත්ත මනුස්සයා හොඳ නෑ කියලා ආපහු එව්වොත් මේ වික්ක බඩු ඔක්කොම ආපසු එවනවා අපිට. හොඳ නෑ කියලා. එහෙම වුණොත් ඒක සමීකරණයට කොහොම දාමුද? වත්කම් වලට 30000ක් වැඩි වෙනවා. මෙහෙම ආයි වත්කම් වලින් 50000ක් අඩු වෙනවා. නැවත හිමිකමෙන් අඩු වෙනවා 20000. හිමිකම අඩු වෙනවා 20000. මේ උත්තරේ හරියටම හරි. ඉතාම හොඳයි. මේක තමයි උත්තරේ. දැන් වෙන විදිය බලා ගන්න. ඉතාම හොඳයි. මෙන්න අහගන්න. ළමයි මං කලින් ගණදුනෝ පෙන්නනවා 30000ක බඩු 50000කට ණයට වික්කා. ලාභය 20000යි. ඒ වික්ක බඩු ටික ආපහු එව්වොත් වෙන කතා මොනාවත් වැඩක් නැහැ. අපි වික්ක බඩු ටික මේ විදිහට දැම්මනම් ඒ ටික ආපහු එව්වොත් ඕකේ මොන තත්ත්වද? ප්‍රතිවිරුද්ධ තත්ත්ව නේද මේකට එන්න ඕන. තේරෙනවද? ඒකේ ප්‍රතිවිරුද්ධ ආකාරය නේද මෙතනට එන්න ඕන. ඒක තමයි මේ වෙන්නේ.
වත්කම් වලට එකතු වෙනවා 50000. ඇයි? අර ගිය බාණ්ඩ තොගේ නැවත අපිට ලැබෙනවා. ලැබිච්ච ගමන් අපේ වත්කම් වැඩි වෙනවා 30000යි. ඉස්සල්ලා ණය ගැතියෙක් බිහි වුණානේ 50000ක කලින් වෙලාවේ. ඒ ණය ගැතිය දැන් නැහැ. මොකද එයා බඩු ටික ආපහු එව්වා. දැන් එයාගෙන් ආපහු සල්ලි ගන්න බෑ. එහෙනම් ඒ ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතියෝ කියන්නේ වත්කම්. එහෙනම් වත්කම් ගොඩෙන් අඩු කරනවා 50000. අපිට කලින් ලාභයි කියලා හිතන් හිටියා නේද 20000ක් වික්ක වෙලාවේ. ඒ වුණාට ඒ බඩු ටික ආපහු එව්වනම් අපිට දැන් ලාභ නැහැනේ. ඒ ලාභය අඩු වෙනවා 20000. තේරුණාද? මෙන්න ඊළඟ එක අහගන්න. රුපියල් 40000ක භාණ්ඩ 70000කට ණයට විකිණීම. රුපියල් 40000ක භාණ්ඩ 70000කට ණයට විකිණීම. මේ සමීකරණ දාන විදිය පොඩ්ඩක් කියන්න. වත්කම් වැඩි වෙනවා 40000ක්. අඩු වෙනවා 40000ක්. වැඩි වෙනවා 70000ක්. හිමිකම වැඩි වෙනවා 30000ක්. ඉස්කෝලේ ගොඩ පුතා? බුදුරුවගල සර්. හොඳයි. ඒක තමයි උත්තරේ. 40000ක තොගයක් 70000ට විකුණනවා. තොගය වික්ක ගමන් තොගය අඩු වෙනවනේ. එහෙනම් වත්කම් ඍණ 40000යි. මෙන්න මං තොගය අඩු කරා. වත්කම් අඩු වුණා 40000ක්. තොගය දුන්නා. තොගය දුන්නද? මගේ නම් දුන්නා මේ තොගය දුන්නද බලන්න 40000යි. දැන් ණය ගැතියෙක් බිහි වෙනවා 70000ක. ණය ගැතියෝ කියන්නේ වත්කම් වැඩි වීම 70000යි. පැහැදිලිද? 70000යි. දැන් 40000ක බඩු 70000ට වික්කොත් ලාභය තියෙනවා 30000ක්. මේ ලාභය හිමිකමට දෙන්න එපා. හිමිකම වැඩි වෙනෝනේ 30000යි. මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද කාට හරි? ඉස්සරහා කොටසට යන්න කලින් මේ ණයට විකිණීම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙද? සර් ඒකයි කියලා දෙන්න පුළුවන්ද? right මම ආපහු කියන්නම්. රුපියල් 40000ක භාණ්ඩ 70000කට ණයට විකුණන මේ බලා ගන්න. 40000ක භාණ්ඩ මෙන්න තියෙනවා 40000ක භාණ්ඩ තොගය. මේක විකුණනවා 70000කට ණයට. මම මේ 40000 මට අයිති භාණ්ඩ තොගයනේ. මේක විකුණනවා කියන්නේ මේක දෙනවා කාට හරි. දැන් මගේ තොගය දීපු ගමන් මගේ තොග කොට මොනවා වෙනවද? අඩු වෙනවා. තොගය කියන්නේ වත්කම්. එහෙනම් මම වත්කම් අඩු කරනවා 40000ක්. වත්කම් අඩු කරනවා 40000ක්. දැන් වත්කම් අඩු වුණා. මේ අඩු වුණේ තොගය. ඒ තොග ටික දීපු ගමන් මට ණය ගැතියෙක් බිහි වුණා. කොච්චරද? 70000ක ණය ගැතියෙක් බිහි වුණානේ මට. අන්න මගේ ණය ගැතිය වැඩි කරන්න 70000. ණය ගැතිය කියන්නේ වත්කම්. එහෙනම් වත්කම් වැඩි කරනවා 70000යි. තේරුණාද? 40000ක බඩු 70000ට වික්කොත් පුතා ලාභය තියෙනවා 30000ක්. මේ 30000 ගෙනිහින් දාන්න හිමිකමට. ඒක අයිතිකාරයට දෙන්න එපා. හිමිකමට ගිහින් දාන්න. ප්‍රශ්න තියෙනවා අහන්න. ඉස්සරහට යන්න දෙනවා. right. මෙන්න ඊළඟ ගැටලුව මේ බලන්න. ළමයි මේ ණයට විකුණු භාණ්ඩ වලින් හරි අඩක් ආපසු එවීම මේ ණයට විකුණු භාණ්ඩ වලින් හරි අඩක් ආපසු එවීම ණයට විකිණීම ඕකනේ. ඔය වික්ක බඩු වලින් හරියටම භාගයක් අඩක් ආපසු එවීම පුළුවන් ළමයි ඉන්නවා නම් මයික් එක ඔන් කරගන්න. වත්කම් වැඩි වෙනවා 20000ක් වත්කම් වැඩි වෙනවා 20000යි. වත්කම් අඩු වෙනවා 35000යි.
වත්කම් අඩු වෙනවා 35000යි. හිමිකම අඩු වෙනවා 15000යි. හිමිකම අඩු වෙනවා 15000යි. මේ උත්තරේ හරියටම හරි. ඉතා හොඳයි. ඔව් ක්‍රිෂාන් දාලා තියෙනවා ඒත් හරි පුතා උත්තරේ. ළමයි මං කිව්වේ මේ වික්ක බඩු වලින් හරියටම භාගයක්. විකුණනකොට මෙහෙමනම් ආපස්සු එවනකොට මේක ප්‍රතිවිරුද්ධ තත්ත්වය කියලා මම පැහැදිලිව කිව්වනේ. එතකොට මේකෙන් භාගයක් නම් මෙතන සිද්ධ වෙන්න ඕනි. අඩු වෙච්ච 40000ක තොගය නැවත ලැබෙනවා භාගයක් 20000ක්. එහෙනම් මගේ තොගය වැඩි කරනවා 20000ක්. මගේ බිහි වෙච්ච ණය ගැතිය 70000න් දැන් භාගයක් මට අඩු වෙනවා. එයා බාන්න ටික එවනවා. එහෙනම් මගේ ණය ගැතිය අඩු වෙනවා 35000ක්. මං ලාභයි කියලා හිතන් හිටියා 30000ක්. ඒකෙන් හරි අඩක් මට දැන් ලාභය අහිමි වෙනවා. ආන්න මගේ හිමිකම අඩු වෙනවා 15000ක්. හරි අඩක්. තේරුණාද? මෙන්න මෙහෙමයි වෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනනම් අහන්න. අවුලක් නැහැ. right. සුලක්ෂණ හෝ සුලක්ෂණ මයික් එක ගොන්නලා පුතා ඔෆ් කරගන්න. වෙන ඊළඟ පියවර. ආගන්න. මේ වික් එක ඒ විදිහටම තියනවා කියලා හිතන්න. 40000ක බඩු 70000ට වික්ක 30000ක ලාභ තියෙනවා. මං කියනවා පිරිවැය 10000ක භාණ්ඩ ආපසු එවීම කොහොමද සමීකරණයට දාන්නේ? පොඩි වෙලාවක් දෙන්න නිර්මාණය කළා ගන්න. පිරිවැය රුපියල් 10000ක භාණ්ඩ ආපසු එවීම කොහොම හදමුද? බය නැතුව මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. ඕන කෙනෙකුට. ආයි කියන්නකෝ සර්. පිරිවැය 10000ක භාණ්ඩ ආපසු හරවා එවීම මෙතන පිරිවැය 40000ක බඩු 70000ට ණයට විකුණලා තියෙනවා. ඒ වික්ක බඩු වලින් පිරිවැය 10000ක භාණ්ඩ ආපසු හරවා එවීම කවුද කියන්නේ? කාටවත් බැරිද? ඉන්න සර් පොඩ්ඩක්. රමීෂා උත්තරයක් දාලා තියෙනවා ඒක වැරදි. බෝඩ් එක දිහා බලා ගන්න. පේනවනේ? පිරිවැය ධන ලාභය සමානයි මොකක්ද? පිරිවැය ධන ලාභය සමානයි මොකක් වෙන්නද?
අවුන්නේ ආදායම ආදායමට විකුණුම් මිල. වඩා ලස්සනයි මේ වචන. මොකද්ද මේ? විකුණුම් මිල. පිරිවැයට ලාභය එකතු කරාම විකුණුම් මිල හැදෙනවා. මම රුපියල් 10ට භාණ්ඩයක් අරගෙන රුපියල් 2ක ලාභයක් තියාගෙන වික්කොත් කීයටද මම විකුණලා තියෙන්නේ? 12ට. තේරෙනවද? මම ගත්ත ගාන තමයි පිරිවැය කියන්නේ. පිරිවැයට ලාභය එකතු කරලා මම විකුණන මේ විකුණුම් මිල 12යි. එතන පිරිවැය කීයද කියලා අහුවොත් 10යි. ලාභය කීයද කියලා අහුවොත් 2යි. විකුණුම් මිල කීයද කියලා අහුවොත් 12යි. එතකොට මගේ කලින් ගානේ රුපියල් 40000ක භාණ්ඩ තොගයක් 70000කට ණයට විකිණීම. 40000ක භාණ්ඩ තොගයක් 70000ට ණයට විකුණු. මට කියන්න 40000ක බඩු 70000ට ණයට වික්කොත් විකුණුම් මිල කීයද? 70000යි. 70යි. විකුණුම් මිල 70යි. 40000ක බඩු. එහෙනම් පිරිවැය කීයද පුතා? 40000යි. ලාභය කීයක් තිබිලාද? 30000. ඔන්න 30000. 30000ක ලාභයක් තියාගෙන 70000ට විකුණලා තියෙනවා. තේරෙනවද ඔයාලට? එතකොට පිරිවැය කීයද කියලා අහුවොත් 40000යි. ලාභය කීයද කියලා අහුවොත් 30000යි. විකුණුම් මිල කීයද කියලා අහුවොත් 70000යි. ඔය වික්ක බඩු වලින් හරි අඩක් එවනවා කියලා කිව්වොත් හරියට මේ අගයන් වලින් භාගය බැගින්නේ අපි ගන්න. හැබැයි මම මේ වෙලාවේ කිව්වේ ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් පිරිවැය 10000ක භාණ්ඩ ආපසු හරවා එවීම. පිරිවැය 10000ක බඩු ආපසු හරවා එවීම. කෝ පිරිවැය? මේ ඒ පිරිවැය වලින් 10000ක බඩු ආපහු හරවල එවනවලු. එහෙනම් පුතා පිරිවැය 10000යි. ඔයාලට හොඳට පේනවා. වික්කේ 40000ක් ආපහු එවලා තියෙන 10000ක් නම් මේ අනුපාතය අනුව මේ 40000 10000 උනේ කීයෙන් බෙදිලාද? හතරෙන්. එහෙනම් මම මෙයත් 4ෙන් බෙදනවා. හරියට මේ 4ෙන් එකක් කියන එක නේද මේකේ අදහස? එහෙනම් 30000 4ෙන් බෙදුවොත් කීයද? 7500යි. 70000 4ෙන් බෙදුවොත් දෙකට බෙදුවොත් 35000යි. 35000 ආපහු දෙකට බෙදුවොත් 4ෙන් බෙදනවනේ 17500. මේ දෙක එකතු වුණාම මෙයා හැදෙනවද? 10000යි 7500 17500 හැදෙනවා. මෙන්න මේ ටික තමයි ආපහු එවලා තියෙන්නේ. ආපසු එවනකොට තොගේ වැඩි වෙනවා. තොගේ වැඩි වෙන්නේ පුතා මෙන්න මේ පිරිවැය 10000යි. තොගේ වැඩි වෙනවා 10000යි. මගේ ණය ගැතිය අඩු වෙනවා 17500ක්. ණය ගැතිය 17500කින් අඩු වෙනවා. ලාභය පුතා ලාභය දැන්ට තියෙන මොන තීරුවේද? ප්‍රාග්ධන තීරුවේනේ තියෙන්නේ. එහෙනම් මගේ ප්‍රාග්ධනයෙන් මම අඩු කරනවා ආපසු එවන නිසා 7500ක්. එහෙනම් ඒ විදිහටයි ඒකෙන් තේරුණාද හැමෝටම? මේකෙන්ම තව උදාහරණයක් දෙන්නම් බලමු. බය වෙන්න එපා. හදනවා හැමෝටම පුළුවන් වෙනකන්. මම ඊළඟ එක. ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් විකුණුම් මිල 7000ක් වූ භාණ්ඩ ආපසු එවීම. ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් විකුණුම් මිල 7000ක් වූ භාණ්ඩ ආපසු එවීම කොහොම වෙයිද? වත්කම් වැඩි වෙනවා 4000කින්. වත්කම් අඩු වෙනවා 7000කින්. පිරිවැය අඩු වෙනවා 3000කින්. පිරිවැය අඩු වෙනවා 3000කින්. හිමිකම්. බලමු තව අදහස් දෙන්න.
තව අදහස් තව උත්තර දින අය තව උත්තර මං කිව්වේ විකුණුම් මිල 7000ක බාන්න ආපසු හරවා එවීම මේ බලන්න 7000 කියන්නේ මේ වෙලාවේ පිරිවැයද ලාභෙද විකුණුම් මිලද විකුණුම් මිල එහෙනම් මං ඒ පැත්තට දාගන්නවා 7000 මේ 70000 7000 උනේ කීයෙන් බෙදිලාද 10 10න් බෙදිලා එහෙනම් ඒ අනුපාතයට මේ අගයන් දෙක හදාගන්න 70000 බෙදුනොත් 10න් 7000යි 30000 10න් බෙදුනොත් එහෙනම් 3000යි 40000 10න් බෙදුනොත් එහෙනම් 4000යි මේ දෙකේ එකතුව මේකට සමානද බලන්න 4000යි 3000යි 7000යි මෙන්න මේ වික්ක බඩු කාපව වෙලා තියෙන්නේ මේ බඩු ආපහු එව්වොත් ආපස්සු එවනකොට තොගේ වැඩි වෙනවා තොගේ වැඩි වෙන්නේ පිරිවැයෙන් පිරිවැය කීයද 4000යි එහෙනම් තොගේ වැඩි කරන 4000 තොගේ කියන්නේ වත්කම් වැඩි වෙනවා 4000යි ණය ගැතියෝ මගේ අඩු වෙනවා එහෙනම් වත්කම් අඩු වෙනවා 7000ක් මට ලාභය අහිමි වෙනවා 3000ක් එහෙනම් මගේ හිමිකමෙන් අඩු වෙනවා 3000ක් ඔන්න ඔය ඉදිරියෙන් තව එකක් දෙන්නම් ලාභය 6000ක් වූ භාණ්ඩ ආපසු එවීම ලාභය 6000ක් වූ භාණ්ඩ ආපසු එවීම මේ කලින් උත්තර දාලා දෙනවා මිනුක හරි රමේෂගේ නම් දෝෂයක් තියෙනවා ලාභය 6000ක් වූ භාණ්ඩ ආපසු එවීම පුළුවන් නම් හදලා දෙන්න කවුරු හරි මිනුගේ උත්තරය හරි වත්කම් අඩු වෙනවා 8000ක් හා නෑ චුට්ටක් මිනුගේ ඉස්කෝලේ කොහෙද දොටුගැමුණු හා සර් ප්‍රශ්න චුට්ටක් කියන්නකෝ. ආපහු කියන්නම් අපි විකුණලා තියෙන මේ විදිහේ 40000ක බඩු 70000ක් ණයට වික්කනේ මේ වික්ක බඩු වලින් ලාභය 6000ක භාණ්ඩ ආපසු එවීම ලාභය 6000ක භාණ්ඩ ආපසු එවීම කොහොමද අනිත් ළමයි පන්තියේ උත්තර කෝ 8000ක් අඩු වෙනවා 14000ක් ආ හිමිකම වැඩි වෙනවා 6000ක් හිමිකම අඩු වෙනවා අඩු වෙනවා 6000ක් හරි බලමු උත්තරේ මම දැම්ම කියන්නේ නැහැ රමේෂත් දාගෙන උත්තරේ හරි තව කියන්න බලන්න කවුරු හරි ඔය චලනියෙත් හරි වත්කම් අඩු වෙනවා 8000ක්. ආ වත්කම් වැඩි වෙනවා 8000ක්. අඩු වෙනවා 15000ක් වත්කම් වලින්. ආ මේ හිමිකමෙන් අඩු වෙනවා 6000ක්. 8000යි 6000යි 14000යි නේ 7000යි 7000යි සර්. ලාභය හිමිකමෙන් 7000ක් අඩු වෙන්නේ නේ ඔව්. රයිට් කවුද ළඟ ඉන්නේ යාළුවෙක් ඉන්නවද මොකක්ද? හා බලමු යාළුවෝ හරි අම්මා හරි ඔය කට්ටියම එකතුලා හැදුවා හරි කියමුකෝ බලා ගන්න ජිනාලි මේ නෑ සර්.
ලාභය 6000 අඩා එහෙනම් මෙතනටයි 6000 නේ ලාභෙනේ 6000 30000 6000 වෙන්නේ කීයෙන් බෙදුනොත් 5 5න් 40000 5න් බෙදුවොත් 8000යි දැන් මේ 70000 5න් බෙදුවොත් බෙදන්න ඕනෙත් නෑ මේ දෙක එකතු වුණා මේක හැදෙන්න එපා මේ දෙන්න දන්න ඕනේ අපි දැන් 8යි 6යි 14 එහෙනම් 14000යි විනාඩි 7000ක් ඇවිල්ලා 15000 වුණා පොඩි අවුලක් තියෙනවා ඒක දැන් මේ වික්කබඩුව නැවත ලැබෙනකොට තොගේ වැඩි වෙනවා 8000යි ලාභය මට අහිමි වෙනවා 6000ක් හිමිකම අඩු වෙනවා මට ණය ගැතිය නැති වෙනවා 14000ක් එහෙනම් මගේ වත්කම් අඩු වෙනවා 14000ක් මෙන්න මේ විදිහට තමයි සමීකරණය right මම දැන් කියන එක ලියා ගන්න ඉක්මනට ණයට විකුණු භාණ්ඩ අපසේ වීම ණයට විකුණු භාණ්ඩ අපසේ වීම පොඩි මාතෘකාවක් ලියා ගන්න ඔය හිරුණිගෙත් හරි උත්තරේ ණයට විකුණු භාණ්ඩ අපසේ වීම ණයට විකුණු භාණ්ඩ අපසේ වීම පිරිවැය රුපියල් 60000ක භාණ්ඩ පිරිවැය රුපියල් 60000ක භාණ්ඩ රුපියල් ලක්ෂයකට පිරිවැය රුපියල් 60000ක භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකුණා තිබියදී ණයට විකුණා තිබියදී පහත ආපසු එවුම් පහත ආපසු එවුම් සර් ආයි කියන්නකෝ. ආයි මුලින් ඉඳන් කියන්නම් පිරිවැය 60000ක භාණ්ඩ පිරිවැය 60000ක භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකුණා තිබියදී රුපියල් ලක්ෂයකට ණයට විකුණා තිබියදී පහත ආපසු එවුම් පහත ආපසු එවුම් වෙන්වෙන්ව සිදු වී ඇතැයි සලකා සමීකරණයට සිදු කරන බලපෑම දක්වන්න සමීකරණයට සිදුවන බලපෑම දක්වන්න එක විකුණුම් මිල 50000ක භාණ්ඩ ආපසු එවීම විකුණුම් මිල 50000ක භාණ්ඩ ආපසු එවීම දෙක
ලාභය 10000ක භාණ්ඩ ආපසු එවීම. 2 ලාභය 10000ක භාණ්ඩ ආපසු එවීම. 3 පිරිවැය 6000ක භාණ්ඩ ආපසු එවීම. පිරිවැය 6000ක භාණ්ඩ ආපසු එවීම. පිරිවැය 6000ක භාණ්ඩ ආපසු එවීම. ඊළඟ ලාභය 12000ක භාණ්ඩ ආපසු එවීම. ලාභය 12000ක භාණ්ඩ ආපසු එවීම. ඊළඟ විකුණුම් මිල 15000ක භාණ්ඩ ආපසු එවීම. විකුණුම් මිල 15000ක භාණ්ඩ ආපසු එවීම. විකුණුම් මිල 15000ක භාණ්ඩ ආපසු එවීම. ඔන්න ඔය කියන ආපසු එවුම් ටික වත්කම් සමානයි වගකීම් ධන හිමිකම කියන සමීකරණ. මේක නෙමෙයි. මේ පිරිවැය ධන ලාභේ විකුණුම් මිල ඒ අගයන් ටික හොයාගන්නනේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණයට ආපසු එවන විදිය දාන්න. ඉක්මනට හදන්න උත්තර ටික. බෝඩ් එක දිහා බලාගන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. මං ගාන දුන්නේ පිරිවැය 60000ක භාණ්ඩ රුපියල් ලක්ෂයකට විකුණන එකක්. එහෙනම් ලාභය අපි දන්නවා 40000යි. පිරිවැය 60000ක බඩු ලාභය 40000ක් තියාගෙන තමයි ලක්ෂයකට විකුණන්නේ. එතකොට මෙන්න මේ වික්ක බඩු වලින් එක එක විදිහට එවපු ආකාර ටිකක් දීලා තිනවා. ඒ ටික හදන්න කියලා තමයි දීලා තියෙන්නේ. මට කියන්න පළවෙනි එක විකුණුම් මිල 50000ක භාණ්ඩ ආපසු එවීම. right. විකුණුම් මිල 50000ක භාණ්ඩ ආපසු එවීම. මෙන්න තියෙනවා විකුණුම් මිල. ලක්ෂය තියෙන. එහෙනම් ඒකේ 50000ක ඒවා අපහු වෙනවා. මට හොඳටම පේනවා ගොඩක් අයගේ මේකේ උත්තරේ හරි ඇති. පැහැදිලිව හරියටම භාගයක් එව්වා කියලා මේ කියන්නේ. එහෙනම් පුතා පිරිවැය තීරුවේ 30000යි ලාභයේ තීරුවේ 20000යි 30000යි 20000යි එකතු වුණාම තමයි මෙතන 50000 හැදෙන්නේ. ඔයාලගේ පළවෙනි උත්තරේ හරියද බලන්න. වත්කම් ධන 30000යි වත්කම් ඍණ 50000යි හිමිකම ඍණ 20000යි. මම නැවත කියනවා වත්කම් ධන 30000යි තොගේ නැවත ලැබෙනවා. තොගේ වැඩි වෙනවා. වත්කම් ධන 30000යි ණය ගැතියෝ කපනවා 50ක්. එහෙනම් ණය ගැතියෝ අඩු වෙනවා කියන්නේ වත්කම් ඍණ 50000යි. අපි ලාභයි කියලා හිතන් හිටියට 40000ක. එකෙන් හරි අඩක් ආපහු එවුවොත් ඒ ලාභයෙන් භාගයක් අහිමි වෙනවා. එහෙනම් හිමිකම ඍණ 20000යි. හරි දාගන්න හදපු අය. ඒක තමයි ලේසිම එක මේකේ. දෙවෙනි කියන්නේ ලාභය 10000ක භාණ්ඩ අපසු හරවා වීම. ලාභය 10000ක බඩු ආපසු හරවා එවීම. කෝ ලාභය? පිරිවැය ලාභය. අන්න එතන දාගන්නවා 10000. ඒකත් හරිම ලේසි. මේ 40000 10000 වෙලා කීයෙන් බෙදිලාද?
4ෙන් බෙදිලානේ. එහෙනම් ලක්ෂය 4ෙන් බෙදුනොත් 25000යි. මෙයා 4ෙන් බෙදන්න ඕනෙත් නැහැ. ඇයි 25000 එන්න නම් 10000ට කී දහයක් මෙතන එකතු වෙන්න ඕන? 15000. එහෙනම් පිරිවැය 15000යි, ලාභය 10000යි, විකුණුම් මිල 25000යි තිබිලා තියෙන්නේ. මේක ආපහු වෙනකොට අපේ තොගේ වැඩි වෙනවා වත්කම් ධන 15000යි. තොගේ වැඩි වෙනවා. වත්කම් ධන 15000යි. වත්කම් ධන 15000යි. විකුණුම් මිල ණයගැතියෝ ඍණ 25000ක්. ණයගැතියෝ කියන්නේ වත්කම් වලින් අඩු කරන 25000ක්. අපිට ලාභය අහිමි වෙනවා 10000ක්. එහෙනම් හිමිකම ඍණ 10000යි. දෙකක් ඉවරයි. තුන්වෙනි කියන පුතා පිරිවැය 6000ක භාණ්ඩ ආපසු හරවා වීම. පිරිවැය 6000ක බඩු ආපසු හරවල එවනවලු. පිරිවැය 6000ක ඒවා. කෝ පිරිවැය මෙන්න තියෙන පිරිවැය. ඒ තීරුවට දාගන්නවා 6000. ඉතාම සරලයි. පිරිවැය 6000යි මේ. එහෙනම් 60000 කියන තීරුවට 6000 එන්නේ. 60000 6000 උනේ 10න් බෙදිලා. ඒ අනුපාතය 40000 නම් 10න් බෙදුනොත් 4000යි. විකුණුම් මිල ලක්ෂ 10න් බෙදුනොත් 10000යි. බලන්න 6000යි 4000යි දෙකේ එකතුව 10000 දෙනවා. එහෙනම් පුතා පිරිවැය 6000ක බඩු 4000ක ලාභ තියාගෙන මේ ණයට වික් එකක් තමයි මේ ආපහු එවන්නේ. නැවත ලැබෙනකොට තොගේ වැඩි වෙනවා. තොග කියන්නේ වත්කම්. වත්කම් ධන 6000යි. වත්කම් ධන 6000යි. ණයගැතියෝ අඩු වෙනවා 10000ක්. එහෙනම් වත්කම් ඍණ 10000යි. අහිමි වන ලාභය 4000. හිමිකම ඍණ 4000යි. ඔන්න උත්තරේ. තුනක් ඉවරයි. හතරෙනෙක් කියන්නේ ලාභය 12000ක භාණ්ඩ ආපසු හරවා වීම. ලාභය 12000ක භාණ්ඩ ආපසු හරවා එවීම. මට දැනගන්න ඕනි ඔය ගණන් මම 5යිද දුන්නේ ඔක්කොම. ඔව්. ඉතිරි දෙකට යන්න කලින් මේ තුන හරියටම හරියයි නම් දාන්න මට පොඩ්ඩක් බලාගන්න. තියරිය තේරුණාද බලාගන්න. නම් ටික දාන්න ඔය තුනම හරියයි හිරුනි. චලනි, නිමේෂිකා, රමීෂා, චමෝදි, පවනි, සචිනි, ජිනාලි, Kushani and Prabashi, Uani, Sashini, Pritisha, Natasha, Sandaru, Tarushi, Netmini, Minuka, Chintani, Sujiva, Hansi, Pramudika, Malit, Sarasi, Krishan, Prabashi, Pramudika, Chanul, Nishadi, Kavisha, Himasha, Prasadi, Chamishka, Netmi, Chamod, Heshani, Shanaka, Devmini, Nilakshi, Kavisha, Rusiru, Taundai, Baragana Kino, Payana Vilan Corset. Paha, Meme Hatara, Dolosda Haka Labe the Kiwi. ඔව් සර්. ඔව් සර්. Right. ප්‍රවීන් ගේ හරි සපුනි හරි තව නම් ආවා. ලාභය 12000ක ඒවා. බලා ගන්න බෝඩ් එක දිහා. මේ බලන්න. ලාභේ තීරුවට මම 12000 ලියා ගන්න. ලාභේ තීරුවට 12000 ලියා ගන්න. අනුපාතය ගන්න විදිය මම මේ පෙන්නන්න. තේරෙන්නේ නැත්තම් කියන්න ඕනේ ආපහු කියාද.
40000 කී දහ බවට පත් වෙලාද? 40000 කී දහ වෙලාද? 12000 වෙලා. මට නම් පේනවා සම්බන්ධකමක් නිකමට සරලව ගත්තොත් එහෙම. උඩ 40000 යට 12000. මේ උඩ 40000 යට 12000 මම මැදින් ඉරක් ගහනවා. මේක තේරුම මොකක්ද? 40000 බෙදීම 12000 12000. මේ බිඳුවට මේ බිඳුව ඇදලා හරිය මේ බිඳුවට මේ බිඳුව ඇදලා හරිය මේ බිඳුවට මේ බිඳුව ඇදලා හරිය. පුතා උඩ 40 යට 12 තව සුළු කරන්න පුළුවන්. උඩ 10 තිබුණොත් යට කීයද දරුවෝ? 3 නේද? 40ට 4 ඒවා 10යි 12ට 4 ඒවා 3යි. ඔව් නේද? 40ට 4 ඒවා 10යි 12ට 4 ඒවා 3යි. ඉර උඩ 10 තිබුණොත් ඉර යට කීය තියෙන්න ඕනේ කියලාද මේ කියන්නේ? 3 3. ඉර උඩ 10 තිබුණොත් ඉර යට තියෙනවනේ 3. මේ බලන්න. ඉර උඩ 10 තිබුණොත් 3 නම් මට කියන්න ඉර උඩ 20 තිබුණොත් කීයද? 6 6. ඉර උඩ 30 තිබුණොත් 9 9. ඉර උඩ 40 තිබුණොත් 12 12. ඉර උඩ 50 තිබුණොත් 15 15. ඉර උඩ 60 තිබුණොත් 18 18 නේ. ඉර උඩ 60 තියෙනවා. එහෙනම් මං ඉර යට දා ගන්නවා 18. බිංදු 3යි. 18000 ධන 12000 මෙතන 30000යි. තේරෙනවද වෙච්ච දේ? බය වෙන්න එපා ආයි කියා දෙනවා. බෝඩ් එක දිහා බලා ගන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැය 60000ක බඩු ලාභය 40000ක් තියාගෙන රුපියල් ලක්ෂයකට විකුණලා මේ වික්ක බඩු වලින් ලාභය 12000ක් වෙච්ච ඒවා ආපහු එව්වලු. බැලූ බැල්මට අනුපාතේ පේන්නේ නැති නිසා මැදින් ඉරක් ගැහුවා. 40000 බෙදීම 12000. කෝද? හැමෝම බලන්න තමන්ගේ මයික් එක ඔන් වෙලාද කියලා. මම මෙහෙන් ඕෆ් කරා. මොනවත් පිට වෙන්න කලින් 40000 බෙදීම 12000. බිංදු 3 ඇදලා හරියන්නේ. දැන් මේක තවදුරටත් සුළු කරන්න පුළුවන් 4ෙන් බෙදලා. 40ට 4 ඒවා 10යි. 12ට 4 ඒවා 3යි. දැන් අපිට අනුපාතයක් යනවා පුතා. ඉර උඩ 10 තිබුණොත් ඉර යට කීය වෙන්න ඕන? 3 වෙන්න ඕනේ කියලානේ කියන්නේ. මේ බලන්න දරුවෝ. මෙතන 10 පේනවද ඔයාලට මේ පළවෙනි 10? එහෙනම් ඒ 10 වෙනුවට යට තියෙන්න ඕනේ කීයද? 3. බිංදු කීයද ඉතින්? 1 2 3 4. 30000යි. ඉර උඩ 10 තිබුණොත් ඉර යට 3. ඉර උඩ 10 තිබුණොත් ඉර යට 3. එහෙනම් මට කියන්න මෙතන ඉර උඩ 10 නෙමෙයි 60 තියෙන්නේ. 10 වගේ කී ගුණයක්ද? 6 ගුණයක්. 6 ගුණයක්. එහෙනම් 3 වගේ 6 ගුණයක් නේද මෙතන තියෙන්න ඕනේ? 18යි. ඔන්න බිංදු 3 දැම්ම. තේරුණාද? ආභෝසරයක් කියා දෙන්න ඕනි කියලා හිතන අය පොඩ්ඩක් කියන්න. ආයි කියා දෙන්නකෝ. right. බලා ගන්න. $60,000ක බඩු 40000ක ලාභ තියාගෙන ලක්ෂයකට විකුණලා. මේ සරල භාග සංඛ්‍යා. නමුත් ඔයාලට O level කරපුවා මතක නැතුව ඇතිනේ මේ වෙනකොට. ඒකයි මම මේ පැහැදිලි කරන්නේ.
මේ වික්ක බඩු වලින් ලාභය 12000ක බඩු ආපහු එවනවලු. දැන් ළමයි ඔයාලා පළවෙනි ගණන් තුන හැදුවා බැලුව බැල්මටම බෙදෙන විදිය තේරෙනවනේ. හැබැයි මේක එකපාරට බෙදෙන විදියක් පේන්නේ නැහැ. 40000 12000න් බෙදුවම රවුම් උත්තරයක් එන්නේ නැහැ. රවුම් අගයක් එන්නේ නැහැ. භාග සංඛ්‍යාවක් එන්නේ ඒකයි. මැදින් ඉරක් ගැව්වා. බිංදු තුනට බිංදු තුන කැපෙනවා. 40ට 4 ඒවා 10යි. ඊළඟට 12ට 4 ඒවා 3යි. එහෙනම් දැන් ආයෙ බලන්න ඉර උඩ 10 තිබුණොත් ඉර යට කීයද? 3නේ අනුපාතය. ඕකනේ අනුපාතය. මෙතන ඉර උඩ 10 තියෙනවනේ මුලින්ම මේ. ඒ 10 වෙනුවට යට තියෙන්න ඕනේ කීයද? 3. තව බිංදු විතරන 1 2 3 4. ඒ බිංදු 4 ඒ විදිහටම ලියන්න. එහෙනම් 30000යි. ඉර උඩ 10ද තියෙන්නේ මේ තියෙන 60 10 වගේ කී ගුණයක්ද මේ උඩ තියෙන්නේ? 6 ගුණයක්. 6 ගුණයක්. එහෙනම් 3 වගේ 6 ගුණයක් මෙතන තියෙන්න බෑ. 18යි. 3ේම 6ක් 18යි. එහෙනම් මම 60 වෙනුවට මෙතන ලියන්නේ කීයද? 18. තේරුණාද? එතකොට බිංදු 3ක් තියෙනවා. එහෙනම් 18000යි. 18000 ධන 12000 30000යි. අපිට අවිලන් 30000 හරියටම. ඔන්න බලන්න. ඊළඟ එක හදනකොට තවත් තේරෙයි ඔයාලට. දැන් මේක නැවත ලැබෙනකොට වත්කම් වැඩි වෙනවා 18000ක්. තොගේ වැඩි වෙනවා. ණය ගැතිය අඩු වෙනවා 30000ක්. ඒ කියන්නේ වත්කම් ඍණ 30000යි. මම මේ වීඩියෝ එක දාන්න නැවත බලන්න. ඍණ 30000යි. ලාභය අඩු වෙනවා 12000ක්. එහෙනම් හිමිකම ඍණ 12000යි. මෙන්න මේ විදිහට තමයි ඔක එන්නේ. මේක හරි එක ළමෙක් හරි ඉන්නවා නම දා. ප්‍රීතිෂා ඉතා හොඳයි. එච්චරයි දින්නේ. හිරුනි නිෂාදි චනුල් ඉතා හොඳයි. හතර දෙනයිද? නිමේෂිකා ප්‍රමුදිකා හස් දෙනයි. ඉතාම හොඳයි. අපි යනවා ඊළඟ කොටසට. පස්වෙනි කියවන්න. විකුණුම් මිල 15000ක් වූ භාණ්ඩ අපට එනවා. විකුණුම් මිල 6000ක්ද? 15000ක්. 15000ක්. බෝඩ් එක දිහා බලාගන්න. අපේ අගයන් ටික තියෙන මෙහෙමනේ. 60000 ධන 40000 සමානයි ලක්ෂය. මේ වික්ක බඩ වලින් හොඳ නැහැ කියලා ආපහු එවනවා. ආපහු එවනකොට දීලා තියෙන්නේ විකුණුම් මිල 15000 කියන එක. බැලුව බැල්මට අනුපාතයක් පේන්නේ මැදින් ඉරක් ගහන්න. බිංදු තොට බිංදු 3 කපන්න. හරිද? දැන් මට පේනවා මේක 5න් බෙදෙනවා. 100ට 5 වගේද? 20යි. 15ට 5 වගේද? 3යි. ඉර උඩ 20 තිබුණොත් ඉර යට 3. මේ බලන්න. ඉර උඩ 20 තිබුණොත් 30 තිබුණොත් 40 තිබුණොත් 50 තිබුණොත් 60 තිබුණොත් ඉර උඩ 20 තිබුණොත් යට තියෙන්න ඕනි 3. 30 තිබුණොත් කීයද? 4.5යි. 4.5යි හරියට හරි. 4.5යි. 40 තිබුණොත් 6යි. 6යි. 20 තිබුණොත් 3යි නම් 40 තිබුණොත් 6යි. 60 තිබුණොත් 9 වෙන්න ඕන. ඔව් නේද? 20ට 3යි නම් 40ට 6යි 60ට 9යි. 50ට කීයද? 7.5යි.
7.5යි. තේරෙනවද අනුපාතේ? මේ බලන්න. ඉර උඩ 20 තිබුණොත් යට 3 මේ ඉර උඩ 40 තියෙනවා. කීයෙන්ද ඕනි? 6 එහෙනම් 40 වෙනුවට 6 දැම්මා. ඉතිරි බිංදු 3 ලිව්වා. තේරුණාද? ළමයි. දැන් මෙයා මං හදන්නේවත් නැහැ. මෙතනට 15000 එන්න නම් 6000ට කී දහ මෙතන එකතු වෙලා තියෙනවා. 9000 බලමු ඇයිද කියලා අපේ තාක්ෂණය අනුව. බලමු ඇයිද කියලා. මේ බලන්න. 20ට 3යි නම් 40ට 6යි නම් 60ට කීයද? 9යි. 9යි. එහෙනම් මේ බිංදු 3යි 9000යි. 9000යි 6000යි 15000යි. තේරුණාද හැමෝටම? පැහැදිලිද දැන් කියපු දේ? ඔන්නෝමයි වෙන්නේ. මේක හරි ළමෙක් කියනවා නම දාන්න. චලනි. තව නිමේෂිකා, හිරුනි, රමීෂා, නතාෂා, සචිනි, උද්දිත, නිෂාදි, චනුල්, සසිනි, චමෝන්, ප්‍රමුදිකා. හරි හරි ගොඩක් ඉන්නවා. ඉතාම හොඳයි. දැන් ඔන්න මේ දෙන ගාන වරද්දන්න බෑ. දැන් හැමෝටම පුළුවන් ප්‍රශ්න තියෙනවද ගහන්න? දැන් දෙන ගාන වරදින්න බෑ. ප්‍රශ්නත් නැහැනේ ඔයාලට. මොන හරි ගැටලුවක් තියෙනවා ගහන්න. ආයි මේ කියලාද ඇයි මේ ගත්තේ කොහොමද ආවේ වෙන විදිහකට ගන්න බැරිද? ඕන එකක් අහන්න. ලියා ගන්න ගාන. දැන් වරද්දන්න බෑ කවුරුත්. වරද්දනවා නම් තාම තේරලා නැහැ කියන එක. තේරු නැත්තම් කියන්න ඕන. ලියා ගන්න. පිරිවෑ 60000ක් වූ භාණ්ඩ පිරිවෑ 60000ක් වූ භාණ්ඩ බබා නිදි මං ඊළඟ දවසේ පෙන්නන්න. සිකුරාදා ආපහු පන්තියේ තියෙන සිකුරාදා 2:00ට හොඳ. එදාට පෙන්නන්නම් මං. පිරිවෑ 60000ක් වූ භාණ්ඩ 90000කට ණයට විකුණා තිබියදී රුපියල් 90000කට ණයට විකුණා තිබියදී පහත අවස්ථාවන් වල ආපසු එවීම් ලෙස සලකා සමීකරණයට යොදන්න. එක අහපව් කියන්නකෝ. ආපසු එවීම් ලෙස සලකා සමීකරණයට යොදන්න. එක දැන් නම් මට මතක නැහැ කොහොමද දුන්නේ කියලා. ෆොටෝ එක දාන්න කවුරු හරි පට ගාලා ලියපු ටිකේ ගෲප් එකට. එක පිරිවෑ 30000ක බඩු ආපසු එවීම. පිරිවෑ 30000ක බඩු ආපසු එවීම.
පිරිවේ දෙක. 30000කට ඔව් පිරිවැය 30000ක බඩු ආපසු එවීම 1 පිරිවැය 30000ක බඩු 2 ලාභය 7500ක භාණ්ඩ ආපසු එවීම ලාභය 7500ක භාණ්ඩ ආපසු එවීම ඔව් අක්කාරගෙන ගියානේ ලාභය 7500ක භාණ්ඩ ආපසු එවීම 3 විකුණුම් මිල 27000ක භාණ්ඩ ආපසු එවීම විකුණුම් මිල 27000ක භාණ්ඩ ආපසු එවීම විකුණුම් මිල 27000ක භාණ්ඩ ආපසු එවීම හතර පිරිවැය 15000ක පොඩයි නේ ඒක වැරදුනා ඒක ලියන්න එපා පිරිවැය 21000ක බඩු ආපසු එවීම පිරිවැය 21000ක බඩු ආපසු එවීම විකුණුම් මිල 67500ක භාණ්ඩ 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 ආපසු එවීම හදන්න ඔය ටික ඉක්මනට ඊළඟ බලන්න කීයක භාණ්ඩද කීයකටද වික්කේ බලන්න 60000ක භාණ්ඩ 90000ක 60000ක භාණ්ඩ 90000කට එහෙනම් ඕක තියෙන්නේ පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල පිරිවැය 60000 ධන ලාභය 30000 සමානයි විකුණුම් මිල 90000 පළවෙනි එක කියවන්න බාන ගනුදෙනුව මොකක්ද වෙලා තියෙන්නේ කියලා පිරිවේ 30000ක භාණ්ඩ ආපසු එවීම ඉතාම සරලයි පිරිවැය 30000ක බඩු හරියට මේ පිරිවැය 60000 30000 වෙනවා භාගයක් එහෙනම් ලාභය 15000යි විකුණුම් මිල 45000යි සමීකරණය දෙන්න ඕනි දැන් මේ අගයන් ටික හොයාගත්තා කියන්නේ දිනුම් කියන එක නෙමෙයි සමීකරණ දාන්න බෑ හරියට වත්කම් වැඩි වෙනවා පිරිවැයෙන් 30000යි වත්කම් ධන 30000යි වත්කම් ඍණ ණයගැතිය අහිමි වෙනවා 45000ක් වත්කම් ඍණ 45000යි අහිමි වන ලාභය 15000 හිමිකම ඍණ 15000යි හරිනම් හරි දාගන්න දෙවෙනි කියන්නේ ලාභය 7500ක බඩු ආපසු එවීම ලාභය 7500ක භාණ්ඩ ආපහු එවනවා කෝ ලාභේ මෙන්න ලාභේ එයාට දාගන්නවා 7500 30000 වෙන්නේ 4ෙන් බෙදුණොත් එහෙනම් මෙයා 4ෙන් බෙදුණොත් 60000 4ෙන් බෙදුණොත් 15000යි 90000 4ෙන් බෙදුණොත් 22500යි ඕනම් මේ දෙක එකට එකතු කරලා ගන්න පුළුවන්
එතකොට වත්කම් වැඩි වෙන්නේ පිරිවැයෙන් වත්කම් ධන 15000යි ණය ගැතිය අඩු වෙනවා 22500ක් වත්කම් ඍණ 22500යි ලාභය අහිමි වෙනවා 7500ක් හිමිකම ඍණ 7500යි හරිනම් හරි දාගන්න තුන්වෙනි කියන්නේ විකුණුම් මිල 27000ක භාණ්ඩ අපසු හරවමින් විකුණුම් මිල 27000ක බඩු ආපහු එවනවා විකුණුම් මිල 27000ක බඩු ආපහු එවන්න මෙතන දාගන්න 27000 අනුදා 27000 වෙලා පේන්නේ බැලූ බැල්මට ගැහුවා ඉර බින්දු තමයි කරන්ට් එක ගියා මේ රවුටර් එක ඔෆ් කරලා දැන් තමයි ආයෙ ඔන් උනේ මේ දැන් පේනවද බලන්න ඔයාලට ඔව් සර්. රයිට් මම ආපහු මේක කියා දෙන්නම් මෙන්න මෙහෙමනේ තිබුණේ විකුණුම් මිල 90000 නේ තිබුණේ ආපහු එවනවලු විකුණුම් මිල 27000ක බාන්න එහෙනම් මම විකුණුම් මිල තීරුණ 27000 දාගන්න බැලු බැල්මට පේන්නේ මේ පේන්නේ අනුපාත මැදින් ඉරක් ගැහුවා බින්දු 3ට බින්දු 3 කැපුවා ඉර උඩ 90 ඉර යට 27 මට හිතෙනවා 9න් බෙදෙනවා 90ට 9 10යි 27ට 9 3යි ඉර උඩ 10 තිබුණොත් ඉර යට 3 ඉර උඩ 20 තිබුණොත් ඉර යට 6 ඉර උඩ 30 තිබුණොත් ඉර යට 9 මේ 30 තියෙනවා එහෙනම් ඒ වෙනුවට 9 දානවා බින්දු 3යි දාන මේ බලන්න 9000ක් එකතු වෙලා 27000 හැදෙන්නේ එහෙනම් කොහොමද මං ගන්න මෙතනට 18 10 කොහොමද බලන්න ඉර උඩ 6 තිබුණොත් ඒ වගේ 6 ගුණය මේ ඉර උඩ 60 තිබුණොත් 10 වගේ 6 ගුණයක් එහෙනම් 3 වගේ 6 ගුණයක් කියන්නේ 18 වත්කම් ධන 18000යි වත්කම් ඍණ 27000යි හිමිකම ඍණ 9000යි හරිනම් හරි දාගන්න හිමිකම ඍණ 9000යි මට කියන්න ඊළඟ එක පිරිවැය 21000ක භාණ්ඩ අපසු එවීම පිරිවැය 21000යි එහෙනම් පිරිවැය තීරුවට 21000 දාන්න බැලු බැල්මට පේන්නේ මැද ඉරක් ගන්නවා බින්දු 3ට බින්දු 3 හපනවා ඉර උඩ 60 ඉර යට 21 බෙදන්න පුළුවන් අපිට 3න් 60ට 3 ඒවා 20යි 21ට 3 ඒවා 7යි හරිනේ එහෙනම් 20 වගේ එකහමාර ගුණයක් 30 කියන්නේ 20 වගේ එකහමාරක් එහෙනම් 7 වගේ එකහමාරක් කියන්නේ 10යි 500යි 10500ක් එන්න ඕනේ බලන්න 20 වගේ එකහමාරක් 30000යි 7 වගේ එකහමාරක් කියන්නේ 10.5යි 10.5 කියන්නේ 10.5 දැම්මොත් මේ බින්දු 3 අයින් කරලා 5 දාලා බින්දු 2ක් ගන්න දශම තිත අයින් කරා 10500යි එතකොට මේ දෙක එකතු කරාම
31,500 දෙන්නේ බලන්න. ඔව් සර් 31,500යි. එහෙනම් වත්කම් ධන 21,000යි. වත්කම් ඍණ 31,500යි. හිමිකම ඍණ 10,500යි. මෙන්න මෙහෙම එන්නේ. ඊළඟ අනුදෙනුව විකුණුම් මිල රුපියල් 67,500ක භාණ්ඩ අපසු හරවා වීම. විකුණුම් මිල 67,500ක භාණ්ඩ අපසු හරවා වීම. විකුණුම් මිල 67,500ක බලමු. මෙතන 60,000 තිබුණා, මෙතන 30,000 තිබුණා, මෙතන 90,000 තිබුණා. විකුණුම් මිල 67,500යි. බැලු බැලමට පේන්නේ බෙදන්න. මේ ඉර උඩ 4යි ඉර යට 3යි. 22,500ෙන් බෙදෙනවා. බලන්න. 22,500 4යි. 22,500 3යි. ඉර උඩ 4 තිබුණොත් ඉර යට 3. ඉර උඩ 6 තිබුණොත් 4 වගේ එකහමාර ගුණයක් 3 වගේ එකහමාර ගුණයක් කියන්නේ 45,000යි. එහෙනම් ලාභය එනවා 22,500. ඉර උඩ 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරන්න. ඉර උඩ 4ෙන් බෙදුවොත් එහෙම 34ෙන් බෙදුවොත් 7,500යි. ඒ වගේ 3ක් 22,500. එහෙනම් මෙන්න මේ ටිකෙන් වත්කම් ධන 45,000යි. වත්කම් ඍණ 67,500යි. හිමිකම ඍණ 22,500යි. මට මතක ඔච්චරයි දුන්නේ. තව දීලා තියෙනවද? නෑ සර්. නෑ. අවංකව නම් දාන්න ගනුදෙනු එතන සියල්ලම නිවැරදි ළම. හරියටම හරියයි. පුවනි ඉතාම හොඳයි. නිශාදි very good. චලනි, නතාෂා, ප්‍රීතිෂා, හිමාෂා, ජිනාලි, හිරුනි, රමීෂා, කවීෂා, රොසීරු, පවනි, සශිනි, සචිනි, ප්‍රසාදි, නිමේෂිකා, ක්‍රිෂාන්, චමෝද්, චනුල් and ප්‍රමුදිකා ඉතාම හොඳයි. සුපිරි හොඳයි. වීඩියෝ එක මම දාන්නම්. අඩුපාඩු තියෙන අය වැරදිච්ච අය ඇයිද මෙහෙම උනේ කියලා නැවත බලලා අධ්‍යයනය කරන්න. වරද්ද ගන්න එපා දිගින් දිගට. ඔයාලගේ O level ප්‍රතිඵල එන්න දැන් ළඟයි, බොහොම ළඟයි. මේ වෙනකොට අපිට පාඩම් දෙකක් ඉවර කරගන්න පුළුවන්. දැන් තව පොඩ්ඩයි මේකේ තියෙන්නේ. එතකොට ඔයාලා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඔයාලගේ ටියුට් එක මම ආයතන ටිකේ තියලා තියෙනවා. වැල්ලවාය අයට ගන්න පුළුවන් චැලෙන්ජර් එකේ, මොන්රාගල අයට ගන්න පුළුවන් නවමගෙන්, උත්තල සරසවියේ පැල්ලත්තේ සවියේ තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් මේ මාසේ ගාස්තුව ගෙවලා ජූලි මාසේ. ඒ වගේම ඒ පේපර් ඒ ටියුට් එකේ තියෙන්නේ ගිනුම් කරන සමීකරණ වල පාස් පේපර් ගණන් සෙට් එක. ඔයාලා දැන් මහන්සි වෙන්න ඕනේ නැහැ පාස් පේපර් අනම්මනම් හොයන්න. ඒ කෙටි ප්‍රශ්න ටිකයි ලියන ප්‍රශ්න ටිකයි ඔක්කොම දාලා තියෙනවා. ඔයාලා ඒක අරගෙන හදන්න පුළුවන් ගණන් ටික හදලා තියාගන්න. කොහොමත් පාඩම ඉවරනම් පස්සේ මම ඔය ඔක්කොම සාකච්ඡා කරනවා මේ මාසය ඇතුළත. ඒක නිසා අනිවාර්යෙන් ඒක අරගෙන තියාගන්න. අපි ආපහු හම්බ වෙන්නේ සිකුරාදා 2:00ට. අද හිටපු නැති හැමෝටම කියන්න. ඊළඟට සිකුරාදාට මම කියන්නම් මේ සමීකරණ වලට සහභාගී වෙන්න බැරි වෙච්ච මැදදී ආපු අයට ඒ අයට මම මුලින් ඉඳන් කරන පන්ති ගැන මම විස්තර කියන්න සිකුරාදාට. එහෙනම් අපි සිකුරාදාට හම්බෙමු. මේකේ තියෙන ගැටලු ඔක්කොම निराකරණය කරගන්න වීඩියෝ එක මම තව ටිකකින් දාන්නම්. හැමෝටම ආයිබෝවන්.